දැන් අරගලේ අවසන්ද? තව බොහොම දිග දුරක් යා යුතුයි. ඔබ තමයි මේ අරගලේ පිටුපස මහා මොලකරු. අරගලේ හැර වෙන විකල්පයක් නැහැ. කුමාර ගුණරත්නම්ගේ 12000 කොහමද ගෝටගේ 69 ලක්ෂයට වඩා ලොකු වුණේ? ඒ ජනමතයේ කොල්ල කාප එකක් ඒක විකෘති කරපු එකක් 69 ලක්ෂය ගන්න කලින් කොහොමද පාස්කු ප්‍රහාරය පාර්ලිමේන්තුවෙන් අපිට බලය අල්ලපු එක. මේ ඔබේ මොඩල් එක මෙතන තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකක්ද? ඒකාධිපති ව්‍යවස්ථා හදාගෙන පවුලකට බලයක් තහවුරු කරගන්න. ඔබ රටේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ නේ? හිතන් ඉන්නවා මේක මේ දේව වාක්‍යයක් කියලා. කවුද දැන් 20 වෙනි සංශෝධනය ගෙනාවේ? මේ නීති හරිද? කුමාර ගුණරත්නම් ජනාධිපති කරන සටනටද මේ අරගලේ? මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම අවශ්‍ය නැහැ. ගුණරත්නම් සාකච්ඡාව දන්නෙත් නැහැ. පාර්ලිමේන්තු දේශපාලනේ දන්නෙත් නැහැ. ඔබ දන්නේ සන්නද්ධ අරගලේ විතරයි. පැහැදිලිව. ඒක හරි. ඒක පැහැදිලි. කවුද මේ අරගලයට ෆන්ඩ් කළේ? මේක CIA කුමන්ත්‍රණයක් රෝ එකකින් ජනතා අයිතීන් පාවා දෙන නායකයෝ ඉඳද්දී ඔවුන්ගේ කලාපීය දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න ලේසි. ඔබ ප්ලේ කරන්නේ ඩබල් ගේම් එකක්ද? 9 වෙනිදා ආයුධ සන්නද්ධ අරගලයක් නෙවෙයි තිබුණේ. ඒක ගල් කැටයක් අතේ තිබුණේ නැහැ අපේ රටේ ජනතාව. එහෙනම් රනිල්ගේ ගෙදර ගිනිතුවේ කවුද? රනිල්ගේ ගෙදර අපි දන්නේ නැහැ. අපි දන්නේ කියන්න බෑ. 20ක් විතර ඇවිල්ලා එතන උද්ඝෝෂණය කරද්දී කිසිම හේතුවක් නැහැ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්න. මැයි 9 වෙනිදා කුමන්ත්‍රණය අපිට මතකයි. පොලිසිය මේ රනිල්ගේ ගෙදරට ගිනිතිව්වා කියන එකද? අරගලකරුවන්ගේ අරගලය දුබල කිරීම සඳහා බලයේ ඉන්න උත්සාහ කරන පිරිස් විසින් ගන්නාලද උත්සාහය. ජනාධිපති 13 යනවා කියලා කියනවා. 13 වෙනකල් ඉන්න එපා. හෙට අනිද්දා මිල්ලාස් වෙන්න. ඔබට 13 යයි කියලා විශ්වාසයක් නැද්ද? ගියේ නැත්තම් ජනතාව ඊගාව ක්‍රියාමාර්ග වලට ලෑස්ති වෙනවා. රාජපක්ෂවරුන්ට තියෙන විරෝධය බලය ලබා ගැනීමේ මාර්ගය බවට පත් කරගත්තා. රාජපක්ෂ වෙනුවට කෙනෙක් දැන් ගෙනල්ලා හරියන්නේ නැහැ. මෙතෙක් ආණ්ඩුව කරපු අයටත් ඒ ජනමතය අහිමි. මොකද ඔවුන් අසාර්ථකයි කියන එක දැන් ජනතාව තහවුරු කරලා තියෙනවා. කොයි ආණ්ඩුව ආවත් පාලනය ගුණරත්නම්ගේ අතට ගන්න හදන්නේ. දේශපාලඥයෝ ආණ්ඩු කරපු අය මේ සියලු දෙනා මේ ජනතා බලය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්නම් සහෝදරයත් සමග කතා කරමු. දැන් අරගලේ අවසන්ද? අරගලය මම හිතන්නේ දැන් එක අධියරයක් යම්කිසි සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අරගලේ තව බොහොම දිග දුරක් යා යුතුයි. අරගලය තුල හැමදාම අහපු ප්‍රශ්නයක තීරණාත්මක තැනකට දැන් ඇවිල්ලා තිනවා. ඔබට මම ඉල්ලීමක් කරනවා. බලකිරීමක් නෙමෙයි. දැන්වත් ඇත්ත කියන්න. මේ අරගලේ සැබෑ අයිතිකරු ඔබ නේද? මේ අරගලේ සැබෑ අයිතිකරුව මේ රටේ ජනතාව. ඒක ඊටාම පැහැදිලි. මොකද අපි දන්නවා චමුදිත මේ අරගලේ ඇතුලේ කොහොමද මේ රටේ ජනතාව දැවැන්ත කැපකිරීම කරේ කියලා. මොකද මම ඒක මුලින්ම කියන්න ඕන. අරගලේ හිමිකරුවා ජනතාව. ඒකට හේතුව මේ ජනතාවට හරි අපහාසාත්මක ප්‍රකාශ පහුගිය කාලේ පුරාම අපි අහලා තියෙනවා. වහල්ලුයි කිව්වා මේ ජනතාවට විවිධාකාර අපහාස උපහාසාත්මක කරුණු කිව්වා. නමුත් ජනතාව පෙන්වලා ලාංකේය ජනතාව අරගලයක් තුළ කොහොමද සංවිධානාත්මකව ඉවසීමෙන් සහ ඊටාම සාමකාමීව තමුන්ගේ අරමුණු කරා ක්‍රමානුකූලව යන්නේ කියන එක මේ අපේ රටේ ජනතාව කියන්නේ. කුමාර ගුණරත්නම් සහෝදරය ඔබ ඊටාම භයානක පුද්ගලයෙක්. විටක ඔබ පෙනී සිටිනවා දන කුවේරයෙක් විදිහට. විටක ඔබ යනවා පුස් සයිකල් එකක. විටක ඔබ යනවා මෝටර් සයිකල් එකක. විටක ඔබ ත්‍රිවිල් එකේ. විටක ඔබ එලිමහන් ජීවිතේ, රහසිගත ජීවිතේ ඔබ ඊටාම භයානක චරිතයක්. ඔබ තමයි මේ අරගලේ පිටුපස සියල්ලම මේ වූ මහා මොලකරු. හරිනේ? මේ අරගලේ අපි දිගින් දිගටම මෙවැනි ප්‍රශ්න අහපු හැම වෙලාවකම චමුදිත මම චමුදිතට කියලා ඇති. අපි මේ අරගලේ තාම සක්‍රීය කාර්යභාරයක් ඉටු කළා ආරම්භයේ පටන්ම. මේ අරගලේ ඇත්තටම ගත්තොත් මේ ගෝඨාභය රාජපක්ෂ බලයටපත් වෙච්ච වකවානු ඉඳන්ම මේ රට හිරිවැටිලා මේ මිලිටරි කරණයකට පසුබිම හදාගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා කළ 20 වෙනි සංශෝධන ගෙනල්ලා ඒකාධිපති ව්‍යවස්ථා හදලා තියෙන වෙලාවක අරගලේ සම්බන්ධ විශ්වාසය අරගලේ හැර වෙන විකල්පයක් නැහැ. අරගලේ විතරයි ජනතා ජයග්‍රහණ සඳහා තියෙන එකම මාවත කියන අදහස තදින්ම විශ්වාස කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ විශ්වාසය මත හිඳගෙන තමයි අපි ක්‍රමානුකූලව මේ අරගලය සඳහා මැදිහත් වුණේ. කොමාරි තුනෙන් දෙකක් එක්ක බලයට ආපු 69 ලක්ෂයක් බලය අරගෙන ආපු ජනාධිපතිවරයා ගෙදර යවන්න 12000ක් ඡන්දේ තියෙන කුමාර ගුණරත්නම්ට පුළුවන් වුණා. මෙතන තියෙන්නේ චමුදුද ඡන්ද සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ පක්ෂපාත ભેදයකින් තොරව අනිකුත් ಜಾති කුලම ආගම් ભેදයකින් තොරව රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන පසුබිමක් ඒකට ගැලපෙන වේදිකාවක් නිර්මාණය වෙනවා. නෑ මම අහන්නේ කුමාර ගුණරත්නම්ගේ 12000 කොහමද ගෝඨගේ 69 ලක්ෂයට වඩා ලොකු වුණේ කියන එක. ඡන්ද වලින් ගත්තොත් 68 ලක්ෂ 88000ක්ම ඔබට අඩුයි. නමුත් ඒ ගෝඨාද ගෙදර යවන තැනට ඔබ පත් කරලා ඉවරයි. චමුදිත අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම හිතන්නේ අපේ රටේ ජනතාව සබුද්ධික ජනතාව මේක නවබෝධයක් තියෙනවා. ඒ තමයි මේ මැතිවරණවලදී ප්‍රකාශිත වෙන ජනමතය.
ඒක අපි හැමදාම කියනවා. ඒක හැමදාම අපි කියනවා. ඒ ජනමතය කොල්ල කාප එකක්, ඒක විකෘති කරපු එකක්, ඒක ඇත්ත එකක් නේ අපි දන්නවනේ. 69 ලක්ෂය ගන්න කලින් කොහොමද පාස්කු ප්‍රහාරය, ජාතිවාදය කොහොමද පාවිච්චි කරේ කියලා අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එීම සඳහා. ඒ නිසා හැම වෙලේම මේ අපි කියන්නේ මේ මැතිවරණ වලින් ප්‍රකාශයටපත් වෙන ජනමතයේ යම් අදහසක් තියෙනවා, යම් ජනමතයක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ නිවැරදි ජනමතය නෙවෙයි. හැම වෙලේම ජනතාවගේ සැබෑ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා වෙච්ච ජනතාවගේ සාමූහික ක්‍රියාකාරීත්වය තමයි සැබෑ ජනමතය. ඔබ මොනවා කිව්වත් මේ අරගලය ඇතුලේ ඔබේ හැඩය තියෙනවා. ඔබේ ජවිපේ සන්නද්ධ නායකයෙක් ත්‍රිකුණාමලේ බාරව හිටපු. මම දැන් තුවක්කුවක් දුන්නොත් ඔබට කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන්. බෝම්බයක් දුන්නොත් කෑල්ලෙන් කෑල්ල හයි කරන්න පුළුවන් අවබෝධයක් තියෙන මිනිහෙක් ඔබ. මේ අද මේ බෝම්බ අහිංසක බබා වගේ කතා කරාට ඒ නිසා ඔබ අර ලොකු බැනර් එකක් ගහලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවෙන් පෙපිට එළිය අරගලේ මේ ඔබේ වචන මේ ලියනනේ. ඔබේ වචන මේ තියෙන්නේ. ඔබේ අකුරු මේ ඔබේ හඬ තියෙන්නේ. ඔබට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බෑ සහෝදරයා. ඔබට පුළුවන් සන්නද්ධ අරගලය. මේක තමයි මේ කලේ පාර්ලිමේන්තුවෙන් අපිට බලය අල්ලපු එක. හරිනේ මේ ඔබේ මොඩල් එක මෙතන තියෙන්නේ. චමුදිත ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ චමුදිත පාවිච්චි කරා ඉතාම හොඳයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ ඒකාධිපති ව්‍යවස්ථා හදාගෙන පවුලකට බලයක් තහවුරු කරගන්න එක. එහෙම නැත්නම් තනි ඒකාධිපතියෙකුට බලය තහවුරු කරගැනීම සඳහා නීති රීති සකස් කරන එක. එහෙම නැත්නම් ද්විත්ව පුරවැසි භාවයේ තියාගෙන ඇමරිකානු දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරන්න ආපු නියෝජිතයන්ට දේශපාලනය කරන්න ඊට ප්‍රස්තාව හදන එක නෑ. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි දැක්කේ 9 වෙනිදා. අපි දැක්ක ජනතා පරමාධිපත්‍ය 9 වෙනිදා. අපි දැක්ක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කොහොමද ජනතාව තමුන්ගේ බලය හසුරවන්නේ. නිසා එනිසා චමුදිත දැන් පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් කියන එක ඊටාම දැන් මේක දැන් මාස 6කට විතර කලින් කියද්දි මේකට අවුරුද්දකට කලින් කියද්දි මේ සම්බන්ධයෙන් තිබිච්ච ජනමතය ඇයි ඔබ තාම අප්‍රකටව ඉන්නේ? ඇයි ඔබ තාම රහස්‍යගතව ඉන්නේ? මම හිතන්නේ අපි ඊටාම ප්‍රසිද්ධිය දේශපාලන කටයුතු කරන්නේ. මම ගත්තාමත් ඊටාම ප්‍රසිද්ධිය දේශපාලන කටයුතු කරන්නේ. ඔබත් එක්ක මේ මාධ්‍යවල ඇවිල්ලා අපි දේශපාලන කටයුතු කරනවා, අදහස් ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ කලින් අහපු ප්‍රශ්නේ පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලය, දියවන්නාන්ගේ ජනතා බලය කියන එක මම හිතනවා ඒක තමයි ලංකාවේ දේශපාලනයේ ඉදිරි ගමනේදී රටේ ජනතාවගේ ආර්ථික, සමාජීය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්න වලට තියෙන එකම විසඳුම. දැන් අවශ්‍ය නම් ජාතික ලෑස්තුවෙන් පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් මුණ ඇතුළට ගෙනල්ලා ජනාධිපති කරන්න හැකියාව තියෙනවා. කුමාර ගුණරත්නම්ගේ අරමුණ එතනට යන්නද? මේ ව්‍යවස්ථාව ඇතුලේ එවැනි ඊට ප්‍රස්තාව තියෙනවා. නමුත් අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙත් මගෙත් අපි නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය සහ අපේ මේ දේශපාලන අදහසත් එක්ක ඒකබද්ධ වෙලා ඉන්න සමස්ත ජනතාවගේ අදහස තියෙන්නේ මේ කෙසේ හෝ කවුරු හරි බලයට පත් කළා එහෙම නැත්නම් කාව හරි අගමැති ජනාධිපති පුටුවලට පත් කිරීම නෙවෙයි. අපි තාම නිශ්චිතව කියනවා. ඒ තමයි මේ ආපු ජනතා අභිලාෂයන්, මේ ආපු ජනතා ඉල්ලීම් වලට කන් දීලා අපි දැක්කනේ 9 වෙනිදා අපි දැක්ක ජනාධිපති මණ්ඩලයේ සිට මේ අරගලයේ නියමුවන් විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලත් එහා ගිය වැඩපිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අපිට තිබුණා වුණා. අපි ඒ වැඩපිළිවෙලත් එක්ක එකඟයි. ඔබ රටේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැහනේ. මේ දැන් මෙන්න මෙහෙමයි චමුදිත. දැන් මෙන්න මේ ප්‍රශ්නේ අපි ජනතාවට පොඩ්ඩක් කියන්න ඕන. දැන් මේ සමහරවිට මේ අපි මේ නීතියේ ව්‍යවස්ථාව කියන එක මේ හිතන් ඉන්නවා මේක මේ දේව වාක්‍යයක් කියලා. කවුද මේව හැදුවේ? මේව හදන් තියෙන ජනතාව. කවුද දැන් 20 වෙනි සංශෝධනය ගෙනාවේ? කවුද 20 වෙනි සංශෝධනය ගෙනල්ලා බලතල තහවුරු කරත් ඒක රටේ නීතිය වුණේ නැද්ද? ඒක රටේ නීතිය වුණා. ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට රටේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුළුවන්, ඇමතිකම් දරන්න පුළුවන් කියලා නීති ගෙනාවේ නැද්ද? ඒව රටේ නීති වුණා නේද? එහෙමනම් ඒ නීති හරිද? නෑ, ඒ නීති වැරදි කියලා අද මුළු රටේ ජනතාවම දන්නවා, ඔබත් දන්නවා, මාත් දන්නවා. මේ රටේ බහුතර ජනතාවක් ඒක පිළිගන්නවා. ඒ නිසා අපි කියන්නේ රටේ නීතිය වෙන්න ඕනේ මේ ජනතාවගේ බලය තහවුරු කරන, ජනතාවගේ බලය සුරක්ෂිත කරන, ජනතාවගේ බලය ප්‍රකාශයට පත් වෙන දේ තමයි රටේ නීතිය බවට පත් වෙන්නේ. සහෝදරයා මගේ ප්‍රශ්නෙට අයි කෙලින් උත්තර මම ඇහුවේ හරි වචනික උත්තරයක් නේ. ඊට පස්සේ විග්‍රහ කරන්න. ඔබ මේ රටේ ව්‍යවස්ථාව පිළිගන්නවද නැද්ද? මේ ව්‍යවස්ථාව තුල නියෝජනය වෙන ජනමතයේ විකෘතියක්. ඒ විකෘතිය අපි දැක්කා. මේ රටේ මේ තියෙන ව්‍යවස්ථාව තුල ජනතාවට එපා වෙච්ච ජනමතය තුල සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙච්ච ජනාධිපතියෙක් ඉවත් වෙනන්න ක්‍රමයක් තිබුණේ නැහැ මේ නීතිය යටතේ. ඔබ මේ ව්‍යවස්ථාව පිළිගන්නවද නැද්ද? පැහැදිලිවම මේ ව්‍යවස්ථාව අතික්‍රමණය කරලා නව ජනතාවාදී ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතුයි අපේ ඊගාව ඉලක්කය. ඊගාව ඉලක්ක වෙන මේ ජනතා අරගලේ මට සරලව කියන්න පුළුවන් ඔය දිග කතා නෙමෙයි. මේ ව්‍යවස්ථාව
කුමාර ගුණරත්නම් පිළිගන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ කියන එක කුමාර ගුණරත්නම් නෙවෙයි මේ රටේ වාමාංශික ව්‍යාපාරය දිගින් දිගටම කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා අපි විතරක් නෙවෙයි සමහර මේ ව්‍යවස්ථා රාමුව ඇතුලේ කටයුතු කරන්න ඕනේ කියලා කියන සමහර දේශපාලන පක්ෂත් කියනවා නීතිඥ සංගම් කියනවා වෙනත් බුද්ධිමතුන් වෘත්තීයවේදීන් කියනවා වැඩ කරන අය කියනවා ඒ නිසා මේ ව්‍යවස්ථාව ප්‍රමාණවත් නැහැ මේ ව්‍යවස්ථාව පිළිගන්න බෑ අපි අලුත් ව්‍යවස්ථාවක් අලුත් ජනතාවාදී ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් ජනතාවට අවස්ථාව දීලා ගොඩනගන්න මේ කුමාර ගුණරත්නම් ජනාධිපති බවට පත් කරන සටනටද මේ ගෙනියගේ අරගලේ අරගෙන ගියේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ජයග්‍රහණය කරන්න මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස ශක්තිමත් කරන්න මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ ජාතික සමගිය ශක්තිමත් කරන්න මේ රටේ සියලුම පීඩාවටපත් වෙච්ච ජන කොටස් වල අයිතීන් සහතික කරන අරගලයක්. ඇයි මම අහන එකට හැමදාම අපතිස්සෙම උත්තර දෙන්නේ නැතුව වෙන වෙනවට උත්තර මම ඇහුවේ කුමාර ගුණරත්නම් ජනාධිපති කරන සටනටද මේ අරගලයේ අරගෙන ගියේ කියන එක. මම හිතන්නේ චමුදිත මම හිතන්නේ ඔබ දිගින් දිගට මේ ප්‍රශ්නය අහද්දි මම හිතනවා අපේ මේ ප්‍රේක්ෂකයන්ට තේරෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීම අවශ්‍ය නැහැ. මොකද අපේ ජනතාව ජයග්‍රහණය කිරීම ජනතාව ඉහළ පුටු වලට නගා සිටුවීම තමයි මේ අරගලයේ මූලික. ගුණරත්නම්ට කවදාවත් සාකච්ඡාව ගුණරත්නම්ට කවදාවත් සම්මුතිය බෑ. ගුණරත්නම්ට පුළුවන් සන්නද්ධ අරගලයේ විතරයි. ඔහු ජවිපේ කවදාවත් මතුවෙච්ච නායකයෙක් නෙමෙයි. ඔබ හිටියේ රහසිගතවමයි පිටිපස්සේ. ඒ නිසා ගුණරත්නම් සාකච්ඡාව දන්නෙත් නැහැ. ගුණරත්නම් සම්මුතිය දන්නෙත් නැහැ. ගුණරත්නම් එකඟතාවය දන්නෙත් නැහැ. පාර්ලිමේන්තු දේශපාලනය දන්නෙත් නැහැ. ඔබ දන්නේ සන්නද්ධ අරගලයේ විතරයි. ගුණරත්නම් පෙරටුගාමි සමාජවාදී පක්ෂ මේ රටේ වාමාංශික ව්‍යාපාරය දන්නෝ සම්මුතිය. මොකක්ද ඒ සම්මුතිය? ජනතාව සමග සම්මුතිය. ඒ සම්මුතිය තමයි ජනතාවගේ ආර්ථික දේශපාලන අභිලාෂයන් සමග තියෙන සම්මුතිය. ඒ සම්මුතිය තමයි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ එක්ක තියෙන සම්මුතිය. මේ සම්මුතිය තමයි මේ රටේ වැඩ කරන ජනතාවගේ ගොවි ජනතාවගේ දීවර ජනතාවත් එක්ක තියෙන සම්මුතිය. ඒ සම්මුතිය තමයි මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක තියෙන සම්මුතිය. ඒ වගේම මේ රටේ තරුණ ව්‍යාපාරයත් එක්ක තියෙන සම්මුතිය. ඒ වගේම අපි කියන සම්මුතිය තව ආකාරයකට මේ අරගලයේ තුල ගෙනාපු ජනතා ජයග්‍රහණ එදා ගෝල්ෆේස් අරගලේ නියුතු සියලුම අරගල කරුවන් විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් එක්ක හදන ආණ්ඩුවක් අලුතෙන් එන ආණ්ඩුවක් සම්මුතිගත වෙන්නත් ඕන. මෙතන කාරණා දෙකක් තියෙනවා. සමහරු මේ අරගලේ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ගන්නෑ මේක ජනතාවගේ. සමහරු මේක ක්‍රෙඩිට් එක ගන්න හදනවා. මේක අපේ. මේක අපේ කරගන්න හදනවා. ඔබ ඉන්නේ මේ දෙකෙන් කොතනද? මේක ජනතාවගේ. ඊටාම පැහැදිලිවම ඔබට ක්‍රෙඩිට් එක ගන්න ඕනේ නෑ. අවංකවම නෑ. මේකට ඔබේ දුබින්ද නාගමෝ මාත් සමගම කියලා තියෙනවා මේ අරගලයේ ඇතුලේ බොහෝ තැන්වල අපි ඉන්නවා. පැහැදිලිව. ඒක හරි. ඒක පැහැදිලි. අන්තරේ යන පෙරටුගාමි ඉන්නේ. ඒක පැහැදිලිනේ. නෑ අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට අපිට වෘත්ති සමිති ව්‍යාපාරයක් තියෙනවා. අපිට ශිෂ්‍ය ව්‍යාපාරයක් තියෙනවා. අපිට වෙනත් දීවර ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල අපි වැඩ කරනවා. මේ සියලුම තරුණ ව්‍යාපාරයක් අන්තරේ යන පෙරටුගාමි. අන්තරේ කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ පළල් ශිෂ්‍ය මධ්‍යස්ථානයනේ මම හිතනවා මේක අපි අතරන් කතා කරලා තිනවා. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ විවිධ දේශපාලන අදහස් තියෙන. හැබැයි පොදු න්‍යායපත්‍රයකට වැඩ කරන ශිෂ්‍ය ව්‍යාපාරයේ අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් කාලයක් තිස්සේ අකණ්ඩව වරගල කරන ව්‍යාපාරයක්. ඒක අද වෙනකොට ඒක රටේ දේශපාලන රටේ ජාතික දේශපාලනයේ වැදගත් අභියෝග බාර අරගෙන තියෙනවා. කවුද මේ අරගලයට ෆන්ඩ් කළේ? ඔබේ ඔස්ට්‍රේලියාවේ සල්ලිද මම දැක්ක වෙබ් අඩවල තියෙන ඔබ ධන කුවේරයෙක් ඔබට තියෙන දේපල ඔබට තියෙන නිවාස ඔබේ බිරිඳ අපිට පුද්ගලිකව යන්න අවශ්‍ය නැහැ ඔබද ෆන්ඩ් කළේ මේකට එහෙම නැත්නම් මේක ජාත්‍යන්තර මේ වාර්තාවල තියෙන මේක CIA කුමන්ත්‍රණයක් KBG එක මේක ඇතුලේ ඉන්නවා රෝ එකේ ඉන්නවා රෝ නම් ඔබට සම්බන්ධව මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ මට උත්තර දීලා තියෙනවා අවස්ථා ගණනාවකදී ඒ නිසා කවුද මේක කළේ රට ඇතුලේ අර ඇරබ් ස්ප්‍රින්ග් එක වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කවුද මේක හිටියේ රෝ එක මං හිතන්නේ මේ තත්ත්වය ගැන දුක් වෙනවා. ඔවුන්ට රාජපක්ෂලා බලයෙන් පහ කරන තත්ත්වය ඒගොල්ලන්ගේ උපාය මාර්ගික උපක්‍රමික අවශ්‍යතාවයන්ට බාධාවක්. ඒ නිසා තමයි මම දැක්ක මේ සුබ්‍රමණ්‍යම් ස්වාමී අරගොල්ලෝ මේගොල්ලෝ දැන් දිගින් දිගට කියලා තියෙනවා මේ ආපහු මේගොල්ලන්ගේ බලයට ගේන්න කියලා. මොකද ඒගොල්ලන්ට මේ රටේ බලශක්තිය අනිකුත් රටේ මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන ග්‍රහණයට ගැනීමට තිබිච්ච අවස්ථාව නැති වුණා කියලා ඒගොල්ලෝ බොහොම දුකෙන් ඉන්නේ. නිසා රෝ එක මේකට දුකයි. ඒ වගේම බටහිර බලවේගයන් මේ ගැන දුකෙන් ඉන්නේ. ඒ නිසා ඊටාම් පැහැදිලි. බටහිර බලවේගයන් දුකෙන් ඉන්නේ. පැහැදිලිව මේකට හේතුව තම තමුන්ගේ මොකද දුර්වල ආණ්ඩු තියෙද්දි දුර්වල නායකයෝ ඉඳද්දි රට දුර්වල කරන රටේ ජනතා අයිතීන් පාවා දෙන නායකයෝ ඉඳද්දි ඔවුන්ගේ කලාපීය දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න ලේසි. මේ අරගලයේ ඇතුලේ ජාත්‍යන්තර නෙට්වර්ක් එකක් තිබුණ නැද්ද ඔබ කියන විදිහට? පැහැදිලිවම නැහැ. ජාත්‍යන්තර නෙට්වර්ක් එකක් තිබුණා කොහොමද දන්නවද? මේ අපේ රටෙන් පිටව ගිය අපේ රටෙන් පිටට ගිහිල්ලා ඉන්න ඩයස්පොරාවේ ඉන්න සිංහල තමල් මුස්ලිම් ජනතාව
අඛණ්ඩව මේ අරගලයත් එක්ක සහභාගී වුණා. මේ අරගලයට වුන් උද්ඝෝෂණයෙන් සම්බන්ධ වුණා. අරගලයට මැදිහත් වුණා. විවිධාකාර මැදිහත් වීම් කළා. ඒල ලාංකීය ජනතාව වුන් මේ රටවල් වල හිටපු ප්‍රගතිශීලී සංවිධාන, ඒ රටවල ප්‍රජාතන්ත්‍ර ලැබී වෙනත් සංවිධාන, වෙනත් පුද්ගලයන් එක්ක ගනුදෙනු කොච්චර සල්ලි ඔබ අතින් ගියාද? ජනතාවත් එක්ක. ඔබ අතින් කොච්චර සල්ලි ගියාද? දැන් මෙහෙමයි. ඔබ අහපු ප්‍රශ්න හොඳයි. ඒ කියන්නේ ෆන්ඩ් කරේ කවුද? මේ රටේ ජනතාව. මේ රටේ ජනතාව තමයි අපි දන්නවා. මේ රටේ ජනතාව තමයි ගෝල්ෆේස් අරගලේ ඊටාම දුෂ්කර අඩියකට ගිහිල්ලා තියෙන වෙලාවේ ගෝල්ෆේස් එකේ අරගල කරුවන්ට ආහාර පාන ටික උන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික ඉටු කරේ. ඒ නිසා මේ රටේ ජනතාව තමයි මේකට සම්පූර්ණ ආර්ථික බර පැන දැරුවේ. මේ රටේ ජනතාව, මේ රටේ වැඩ කරන ජනතාව, රැකියා කරන අය, එදා වේල හොයාගත්ත සුළු ව්‍යාපාරිකයෝ, විවිධාකාර රජයේ රැකියා කරපුවා මේ අයගෙන් තමයි මේකේ ආර්ථික. මුණරත්න සහෝදර මට කෙලින් උත්තරයක් ඕනේ. මම මේක අහන්නේ ඔබ ඇත්තටම කවුද? ඔබ ජවිපේ එක්තරා කාලයක් යනකම් අපි දන්නේවත් නැහැ. අපි ඇහුවම මේ අනුර කුමාර දිසානායක කිව්වා ඔබ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඇත්තටම ඔබ ප්ලේ කරන්නේ ඩබල් ගේම් එකක්ද? ඔබ දන කුවේරයෙක්ද ඕස්ට්‍රේලියාවේ? ඇත්තටම දැන් ඔබ කවුද? තාම ඔබ තේරුම් ගන්න බෑ. ඉතින් මම මේ ඔබ දන්නවා මේ චමුදිත ඉතින් ඕස්ට්‍රේලියාවට යන්න උනේ මේ රාජපක්ෂ රේජීමේම බලපෑම මැද්දේ ජීවිත ආරක්ෂාව සඳහා ඒක ඔබ දන්නවා. ඒ යන්න වෙච්ච නිසා අපිට ජීවත් වෙන්න වුණා. ඉතින් ඒ තියෙන තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් ආරකියා තත්ත්වයන් එක මගේ බිරිඳ සහ දරුවන් ජීවත් වෙනවා. ඔවුන් නිතර ලංකාවට එනවා යනවා. ඔවුන් සමහර විට මෙහෙට එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක වෙනම කාරණයක්. නමුත් දැන් මේ ඔබ කියන ආකාරයට අපි ජනතායකතුරුනේ මම ජනතායකතුරුනේ දේශපාලනය කරලා ඊට පස්සේ අපි දේශපාලන ප්‍රශ්න නිසා දේශපාලන මතභේද නිසා අපිට සිද්ධ වුණා අපේ රටේ සමාජවාදී පක්ෂ ගොඩනගන්න. ඒ නිසා කොයි වෙලාවකවත් අපේ දේශපාලනයේ වෙනසක් සිද්ධ වුණේ මම 1981 පක්ෂයට සම්බන්ධ වෙච්ච මොහොතේ සිට අද වෙනකල් මේ වාමාංශික දේශපාලනයේ ජනතාවාදී දේශපාලනය ජනතාවගේ බලය කොහොමද බලගන්නවන්නේ, ජනතාව කොහොමද ආර්ථික වශයෙන් බලගන්නවන්නේ, ජනතාව කොහොමද දේශපාලන වශයෙන් බලගන්නවන්නේ, කොහොමද මේ රටේ මේ ඔඩු දුවන ජාතික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම निराකරණය කරගන්නේ කියන එතන ඉඳන් මම හිතනවා ගුණරත්න සහෝදරයා මගේ ඊළඟ ප්‍රශ්නෙට එන්න කලින් ඔබ මගේ මේක ප්‍රතික්ෂේප කරන එකක් නැහැයි කියලා ඔබ එදත් අදත් හෙටත් විශ්වාස කරන්නේ අදහන්නේ ඔබේ ජීවිතයේ එකම දේශපාලන දහමයි ඒ සන්නද්ධ අරගලය මෙන්න මෙහෙමයි. දැන් ඒක අද මම හිතනවා චමුදිත අපේ රටේ ජනතාව මේක මම හිතනවා දැන් අත්දැකීමෙන් වටහාගෙන තියෙනවා. අපි දැනට වසරකට කලින් නැත්නම් වසර දෙකකට කලින් අරගලයේ ජීවිතේ කොටසක් කරගමු කියලා කිව්වහම ඒක ටිකක් ඊටාම දුර ඉලක්කයක්. ඒක ටිකක් පිළිගන්න අමාරු කාරණයක්. අද වෙනකොට අපි දැක්ක පහුගිය මාස 6 මේ රටේ ජනතාව උදේ වැරට යනවා. හවස තෙල් පෝලිං වල ඉන්නවා. ළමයින්ගේ ආර්ථික කටයුතු වලට යනවා. සංස්කෘතික කටයුතු වලට පුළුවන් නම් සම්බන්ධ වෙනවා අතේ මීට ගියක් හරි තිබුණොත්. ඊට පස්සේ වුණ අරගලයට සම්බන්ධ වුණා. ජීවිතයේ කොටසක් බවට පත් කළා. ඒකයි අපි කිව්වේ දිගින් දිගට මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවට අපි කියන්නේ ඡන්දේ දීලා පැත්තකටලා ඉන්න එපා. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා ඡන්දේ දෙන්න ආණ්ඩුත් පත් කරගන්න ඕන නම් පත් කරගන්න. හැබැයි තමුන්ගේ දේශපාලන අයිතිය රඳවා ගන්නා ක්‍රියාවලියකට දෛනිකව සහභාගී වෙන. අවුරුදු 5කට සැරයක් ඡන්ද දීලා පැත්තකට එන්නේ නැතුව අවුරුදු 5 පුරා දේශපාලනය කරන ව්‍යුහයන්ට එකතු වෙන අපි පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක්, දියවන්නාවෙන් එළියේ ජනතා බලයක් කියන්නේ ඒක හැමදාම ඒ කියන්නේ ආයුධ සන්නද්ධ අරගලයක් නෑ. පැහැදිලිවම අපි දැක්ක 9 වෙනිදා ආයුධ සන්නද්ධ අරගලයක් නෙවෙයි තිබුණේ. අපි දැක්ක එක ගල් කැටයක් අතේ තිබුණේ නෑ අපේ රටේ ජනතාව. එහෙනම් රනිල්ගේ ගෙදර ගිනි තියුවේ කවුද? රනිල්ගේ ගෙදර අපි දන්නේ අපිට දැන් අපි දන්නේ කියන්න බෑ. අරගලයක් කරා නම් ඒකේ හැම දෙයකටම අඩු ගන්න උත්තරයක් අපිට තියෙන්න ඕනේ. චමුදිත මෙහෙමයි මම ඊයේ ගියා මේ ජාතික රෝහලට මේ අරගලේ තුවාල වෙච්ච සහෝදර සහෝදරියෝ බලන්න. ඒ වගේම මාධ්‍යවේදීන් පහර කැමරට ලක් වෙච්ච මාධ්‍යවේදීන් බලන්න ගියා. ඒතර එතන ගියාම ඒ සමහර මාධ්‍යවේදීන් කිව්වේ හරිම গুপ্ত එදා මේ 20ක් විතර ඇවිල්ලා එතන උද්ඝෝෂණය කරද්දී එතන හිටපු පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ඊටාම කෘතිම ලෙස හැසිරුණා. කෘතිම ලෙස. ඒ කියන්නේ ඔවුන් ඊටාම ඒක කිසිම හේතුවක් නැහැ. එතනම් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නේ. අපිත් දැක්කා මාධ්‍යවල අපි දැක්ක සිරස මාධ්‍යවේදීන් ප්‍රහාරය කරපු වෙලාවේ ඊටාම තෝරාගෙන පහර කීම් කරා. හරිම කෘතිමයි. ඒක අවශ්‍ය නැති පහර දීමක්. ඒතර අපිට තේරෙනවා මෙතන යම් කිසි කුමන්ත්‍රණයක්. මොකද අපි දැක්ක මැයි 9 වෙනිදා කුමන්ත්‍රණය අපිට මතකයි. මම ඔබට කිව්වා මැයි 9 වෙනිදා කුමන්ත්‍රණය. මැයි 9 වෙනිදා සාමකාමී අරගලයට පහර දීලා නැවත ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වෙමින් ඒ ප්‍රතික්‍රියාවට යන්න ඇරලා ඒ ප්‍රතික්‍රියාව ලව්වා. ඒ ප්‍රතික්‍රියාව යන්නරල එක වළක්වන්නේ නැතුව ආරක්ෂක ලේකම් යුද හමුදාපති පොලිස්පති ජනාධිපති මේ ඒ ප්‍රතික්‍රියාවට යන්න ඇරලා තමුන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා අවස්ථාව පාවිච්චි කරනවා. මට සැකයක් තියෙනවා එදා රනිල් වික්‍රමසිංහගේ ගෙදර සිද්ධ වෙච්ච සිදුවීම පිටිපස්සේ මෙවැනි අරමුණක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ කියන්නේ කුමන්ත්‍රණයක් තිබුණා. පැහැදිලිව මෙවැනි කුමන්ත්‍රණයක්. ඒතකොට ඔබ පොලිසිය ගැන සැකකලේ පොලිසිය හැසිරීම සැකසහිතයි කියලා. ඒ කියන්නේ පොලිසිය මේ රනිල්ගේ ගෙදරට ගිනි තියුවා කියන එකද? පොලිසිය කිව්වහම චමුදිත දැන් මේ පොලිසියේ නිලධාරීන් ඉන්නවා විශාල
පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි මේ පොලිස් නිලධාරීන්ගෙන් බහුතර මතය අපි අඳුරනවා. ඔවුන්ගේ හදගැස්ම අඳුරනවා. අපි දන්නවා උනුත් මේ සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් සාමාන්‍ය සොල්දාදු වෙන්න පුළුවන්, නිලධාරීන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනා මේ අපේ රටේ මහජන ධනයෙන් අධ්‍යාපනය ලැබපු පිරිස්. ඒ නිසා ඔවුන්ගේ චේතනාව ගැන අපිට අදහසක් තියෙනවා. නමුත් හැම වෙලේම මේ කිහිප දෙනෙක් තමුන්ගේ හෙන්චයියෝ පාවිච්චි කරලා දේශපාලන මැර ක්‍රියාවලියට යොදන දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන දේශපාලන ඉතිහාසයක් එවැනි සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. නිසා මේක පිටිපස්සේ එවැනි උත්සාහයක් තිබුණු බව පේන දැනටම සමාජ මාධ්‍ය ජාලවල යන සමහර තොරතුරු බැලුවෙන් පස්සේ මේක හොඳටම ඒ කියන්නේ රනිල්ගේ ගෙදරට ගහපේ කුමන්ත්‍රණයක්. පැහැදිලිවම ඔබ දන්නවා දැන් මෙතරම් ලක්ෂ ගණනක් ජනතාව මේ ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වේදී මේ වෙඩි තියද්දී තමුන්ගේ ජීවිත තර්ජනයේදී එක ගල් කැටයක් උස්ස ගන්න නැතුව ගිහිල්ලා තම සාමකාමී නිසා හැසිරිච්ච ජනතාවක් හදිසියේ එකපාරම ගිහිල්ලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර ගිහින් තියන්න මම හිතන්නේ ඕනකමක් තියෙනවා. මේ ප්‍රහාරය අරගල කරුවන්ගේ ප්‍රහාරයක් නෙමෙයි. අරගල කරුවන්ගේ අරගලය දුබල කිරීම සඳහා සැලසුම් සහගතව දේශපාලන තන්ත්‍රය විසින් බලයේ ඉන්න උත්සාහ කරන පිරිස් විසින් ගන්නා ලද උත්සාහයක් මම හිතනවා ඉදිරි දින කිහිපය ඇතුළත අපිට මේකේ සත්‍ය දිග අරගන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලිව මේ ප්‍රහාරය ආණ්ඩුව විසින් මෙල්ල කර ප්‍රහාරයක්. ආණ්ඩුව කියලා කිව්වහම දැන් මේ ආණ්ඩුව මොකක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවනේ චමුදිත. දැන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා ගියතක් නැහැ. ජනාධිපතිවරයා කොහෙද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දය ගත්තු ජනාධිපතිවරයා තමුන් ඉන්න තැන කියන්නේ නැති තත්වයකටපත් වෙලා. ඒ වගේම දැන් අපි දන්නේ පොදු ජන පෙරමුණේ හිටපු පරණ හිටපු ඇමතිවරු අර එහෙම කොහෙද ඉන්නේ කින්දමන්ද අපි දන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රකාශ අපි දන්නෙත් නැහැ. සමහර අය ඉල්ලාස් වෙනවා අපි අහනවා. ඒ නිසා ආණ්ඩුව කියලා කිව්වහම මේකේ තියෙනවනේ මේ විවිධ කණ්ඩායම් ඉන්නවා. තමුන්ගේ බලය රැක ගැනීම සඳහා විවිධ නූල් සූත්‍ර අදින අය ඉන්නවා. අපි ඒක කිව්වේ. දැන් මේ කවුරුත් හිතන්න එපා. දැන් මේ ජනාධිපතිවරයාගේ ජනමතය තමුන්ට හිමි ජනවරම දැන් අහිමි වෙලා තියෙන්නේ. ඒක දැන් අහිමි කියලා ජනතාව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ කවුරු හිතනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න මේ පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට ඊගාට පාර්ලිමේන්තුව ඇතුළේ සෙල්ලම් කරන්න පුළුවන් කියලා දැන් ඒ ජනමතයත් අහුසි වෙලා ඉවරයි. ජනාධිපති 13 යනවා කියලා කියනවා. ඒ ගැන විශ්වාසයක් තියෙනවද? නැහැ. ස්ථිරවම මේ ජනාධිපති මේ රාජපක්ෂ සංස්කෘතිය මේ රාජපක්ෂ වාදය සහ ඒක අනුයන මේ රනිල් වික්‍රමසිංහලගේ මේ තියෙන දේශපාලන ක්‍රීඩා කරන මේ සංස්කෘතිය ගැන අපිට සත පහකවත් විශ්වාසයක් නැහැ. යයි කියලා විශ්වාසයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් 13 වෙනිදා යවිය යුතුයි. ඔහු ඉල්ලාස් වී ඔහු කියලා තිනවා 13 අපි කියන්නේ 13 වෙනකල් ඉන්න එපා. හෙට අනිද්දා මිල්ලාස් වෙන්න නැහැ. මොකද 13 වෙනි දෙනකල් ඉන්න. 13 වෙනිලා ඉන්න කිසිම තත්වයක් නැහැ. නමුත් අපි කියනවා දැන් ඔබගේ ජනවරම අවසන් ඔබට දේශපාලන වශයෙන් ගියේ නැත්තම් ඉතින් දැන් අපි දැක්කනේ දැන් 5 වෙනිදාත් මේ 9 වෙනිදා මවුන් කුමන්ත්‍රණය කරලා ආපුසරය බලේ ඉන්න උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහව දාගෙන බලේ ඉන්න උත්සාහ කරන්නේ නමුත් මොකද උනේ ආපහු මාස දෙකකින් ඔහුට නැවත ඊට වැඩිය බරපතල ජනතා විරෝධයකට ලක් වෙන්න සිද්ධ වුණා. ඉතින් අනිවාර්යයෙන්ම මේ අරගලය ගැන විශ්වාසය දැන් මම අහන්නේ ඔබට 13 යයි කියලා විශ්වාසයක් නැද්ද? 13 බලයේ ඉන්න කුමන්ත්‍රණ කරනවායි කියලා අපි තාමත් හිතනවා. හැබැයි එහෙම ගේම් එකක් යනවා කියලා. අනිවාර්යෙන්. හැබැයි ඒ වගේම අපි කියනවා ඒ කුමන්ත්‍රණයට ලෑස්ති වෙන්න එපා 13 වෙනිදා ඉල්ලාස් වෙන්න 13 වෙනිදා යන්න මේක දාලා මොකද ගියේ නැත්තම් ජනතාව ඊගාව ක්‍රියාමාර්ග වලට ලෑස්ති වෙයි. ඔබ රාජපක්ෂ විරෝධයේ රාජපක්ෂවරුන්ට තියෙන විරෝධය ජවිපේ සහ පෙරටුගාමින් දෙගොල්ලා තමන්ගේ බලය ලබා ගැනීමේ මාර්ගය බවට පත් කරගත්තා. හරිනේ? මේ රටේ ජනතාවට මොකද්ද ඕනේ කියන එක අපි ජනතා හදකැස්ම අනුව තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයට හෝ ජනතාවකට හරි වෙන මොකක් හරි දේශපාලන කණ්ඩායමකගේ අවශ්‍යතාවයක් නෙමෙයි මේක ඇවිල්ලා පොදු මහ ජනතාවගේ අවශ්‍යතාවය. ඒතර අරගල වේදී අනික ඡායමුදිත මේක මේ සාමාන්‍ය මේ 147ක් විතර වෙද්දී ලංකාවේ මේ එදිනෙදා ආර්ථික කටයුතු වල යෙදෙන බහුතරයක් ඇති ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි අද වෙනකොට මේ සුළු ව්‍යාපාරිකයා යම්කිසි ආකාරයක ආර්ථික හැකියාවක් තිබිච්ච ව්‍යාපාරිකයා දක්වාම රජයේ සේවකයෝ අනිකුත් සියලුම වෘත්තීන් දක්වා මේක අද උරුදුවල තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම අපේක්ෂාව තමයි මේ රාජපක්ෂකරණේ මේ රාජපක්ෂ වාදය පහු කරලා පරාජය කරලා රටේ ප්‍රජාතාන්ත්‍රීය බලවේගයන් ශක්තිමත් කරන ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වහාම ගෙනල්ලා ආර්ථික සහන ගේන. රාජපක්ෂව ගෙදර යවන්නේ එතනට සජිත්ව, එතනට චම්පිකව, එතනට මෛත්‍රීපාලව, ඩලස්ව, අනුර කුමාරව, ෆොන්සේකව මේගොල්ල මහින්දයාපව මේගොල්ලෝ ප්ලාන්ට් කරන්නද? චමුදිත මට එක විනාඩියක් දෙන්න. මෙතන තියෙනවා හරිය ලස්සන කරුණක් මම හිතනවා අපේ රටේ ජනතාව සබුද්ධික ජනතාව දේශපාලන කවයන් තුල ඉන්න අය මේක වටහා ගන්න ඕන. ඒ තමයි දැන් මේ අරගලය ජයග්‍රහණය කරන වාරයක් පාසා අරගලයට හිමි දේශපාලන සුජාත භාවය වර්ධනය වෙනවා. ඒක දැනට මාස 6කට කලින් තිබිච්ච තත්වයක් නෙවෙයි. දැන් අරගලයට වෙනත් දේශපාලන බලයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන බලයේ සහිතව තමයි ලංකාවේ ඉදිරි කාලයේ දේශපාලන කටයුතු දිගහැරෙන්නේ. ඒ නිසා අරගලයේ විසින් නිර්මාණය කරපු ජනබලය දැන් සක්‍රීයයි. ඒක දැන් සක්‍රීය ජනබලයක් ඒක තියෙනවා. ඒ ජනබලය විසින් ඉදිරිපත් කරපු ඉල්ලීම් තියෙනවා. ඒ නිසා
ඔය ඔබ නම් කරපු ආකාරයේ පුද්ගල නාමයන් ඕන තරම් තියෙන්න පුළුවන්. මොකද තාක්ෂණික. දැන් කෙනෙක් අහනවා මේ තාක්ෂණික උත්තරයක්. ඒ කියන්නේ දැන් ජනාධිපති ගියන් පස්සේ වෙන කෙනෙක් වැඩ බලන්න දෙනවා. ඊට පස්සේ මාසයක් ඇතුලේ පාර්ලිමේන්තුවෙන් කෙනෙක් පත් කරගන්න. මේ වෙලාව තාක්ෂණික උත්තර. මේ තාක්ෂණික උත්තර අවශ්‍යයි. ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධනයයි, ඊට පස්සේ අගමැතිවරුපත් වෙයි, කැබිනට් මණ්ඩලපත් වෙයි. මේවා තාක්ෂණික උත්තර. හැබැයි ඒ ඕනම ව්‍යුහයක් මේ තියෙන ව්‍යවස්ථාව යටතේ ගොඩනගෙන වෙන ව්‍යුහයක් අනිවාර්යෙන් මේ ගොඩනැගිලා තියෙන සුජාතභාවයටපත් වෙච්ච යථාර්ථයේ දැන් තියෙන කලින් නොතිබුණු දැන් තියෙන ව්‍යවස්ථාවේ නැති මෙන්න මේ බලයත් එක්ක උන් සම්මුතිගත වෙන්න වෙනවා. මේ බලයේ අභිප්‍රායන් එක්ක සම්මුතිගත වෙලා තමයි ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ. මගේ ප්‍රශ්නය රාජපක්ෂ වෙනුවට සජිත් ප්ලාන් කරන්න හරි රාජපක්ෂ වලට අනුර කුමාර ගේන්න හරි ඩලස් ගේන්න හරි මහින්දයාපගේ ඒකද ප්ලෑන් එක නෑ ස්තිරෝම නෑ ඒකට හේතුවක් තියෙනවා. මොකද රාජපක්ෂ වෙනුවට කෙනෙක් දැන් ගෙනල්ලා හරියන්නේ නෑ. දැන් ගේන්න තියෙන්නේ රාජපක්ෂවාදයේ පරාජය කරපු රාජපක්ෂවාදයේ තිබිච්ච දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති පරාජය කරපු මේ ක්‍රමය එපා කියලා කියන ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න පුළුවන්. ඒ අභිලාෂයන් එක සම්මුතිගත වෙන පිරිසකට විතරයි ඉස්සරහට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. යම්කිසි කෙටි කාලයක් ඇතුළත මාස 6කට අවුරුද්දකට දීලා තියෙන කාලරාමුවක් ඇතුළතදී මෙන්න මේ ආර්ථික ඒ පිරිස පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවද? ඔවුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න පිරිසකින් ඒක නඩත්තු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට තව පිටින් කාහරි සම්බන්ධ කරගෙන කරන්න පුළුවන්. නමුත් සමජිතද ඒ සම්බන්ධ හැඩතල කවුද ජනාධිපති වෙන්න ඕන, කවුද අගමැති වෙන්න ඕන, කවුද ඇමතිකම් දරන්න ඕන කියන එක සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම මේ අරගලයේ අභිප්‍රාය නෙවෙයි. මෙහෙමනේ ගුණරත්නම් සහෝදරයා දැන් මෙතන නම් කීපෙනේ තියෙන්නේ සජිත් ඩලස් ඉදිරිපත් වෙලා තියෙන සජිත් ඩලස් චම්පික ෆොන්සේකා මහින්දයාප ඉදිරිපත් වෙන්නේ ව්‍යවස්ථානුකූල මේ කතානායක කියන එකනේ. මේ අයට ඔබ මේ නම් කීපය මා කිව්ව ප්‍රධාන නම් කීපයට ඔබ එකඟද? එතන මම පොඩි වෙන්කිරීමක් කරන්න. ඒ වෙන්කිරීම කරාට ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ දේශපාලනයෙන් ඒක වටහා ගන්න පුළුවන්. පළවෙනි කාරණේ. ගෝඨාභය ජනාධිපතිවරයාට තමුන්ගේ ජනමතය අහිමි වෙලා තියෙනවා. ඒ නිසාම පාර්ලිමේන්තුවේ මෙතෙක් ආණ්ඩුව කරපු අයටත් ඒ ජනමතය අහිමි. මොකද ඔවුන් අසාර්ථකයි කියන එක දැන් ජනතාව තහවුරු කළා තියෙන නිසා පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආණ්ඩුව කරගෙන යන පහුගිය අවුරුදු දෙකමාර ඇතුළේ කටයුතු කරපු සියලු දෙනාටම ජනමතය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ පිරිස නැවත සැරයක් මේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන හිල් පාවිච්චි කරලා මේ තියෙන අවස්ථාව පාවිච්චි කරලා නැවත සැරයක් ආණ්ඩුව වටවන්න යනවා නම් ඒ සම්බන්ධ ජනතාවගේ බරපතල විරෝධයක් ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා අලුත් පිරිසක් අනිවාර්යෙන් මේ ඒකයි මම කිව්වේ මේක ඊටාම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන එකක්. අරගලයේ මූලික අභිප්‍රායන් ඉදිරිපත් කළ තියෙන කොන්දේසි ඉල්ලීම් මේ කියන සියල්ල සමග සම්මුතිගත වෙන නව කණ්ඩායමකට තමයි මේක ඉටු කරන්න පුළුවන්. ඒතකොට කවුද ඒ කණ්ඩායම? ඒ කණ්ඩායමට දෙන නිර්වචනය තමයි අරගලයේ අභිප්‍රායන් සමග සම්මුතිගත වෙන පිරිස. ඒ පිරිස A B C D ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අරගලයේ අභිප්‍රායන් සමග සම්මුතිගත වෙන පිරිසට තමයි ඒ කාර්ය කරන්නේ. ඒතර මොකද අර ඔබ ඊයේ පෙරේද කිව්වේ ඔක්කොට මෙහෙලි මහජන කවුන්සිලයක් තියෙන්න ඕන කියලා? ඔව් ඒකෙදි මෙහෙමයි. ඒක පැහැදිලිවම දැනටමත් අපි අපේ මහජන කවුන්සිල සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවෙන් එළිය ජනතා බලය සම්බන්ධ යෝජනාව කොහොමද සංවිධානය වෙන්නේ කියන එක තමයි අපි ඒකෙන් කිව්වේ. ඒ කියන්නේ ඇත්තටම ඒක දිගුකාලීන ගමන තමයි චමුදිත අපේ රටේ ජනතාවත් වටහා ගන්න ඕනේ. ගම් මට්ටමින්, නගර මට්ටමින්, වැඩපොළ මට්ටමින්, විවිධ වෘත්තීන් ක්ෂේත්‍ර මට්ටමින්, අධ්‍යාපන සෞඛ්‍ය මේ කියන මට්ටමින් ජනතාව ඒකරාශී වෙච්ච ජන අරගල සභා හරහා ඒ සභාවල ගොඩනගෙන දිස්ත්‍රික් පළාත් සහ ජාතික නියෝජනයක් එක තමයි මේ ජාතික කවුන්සිලය හැදෙන්නේ. ඒක ව්‍යවස්ථාවට යන්න අවශ්‍ය නැහැ. ඒක ව්‍යවස්ථාවේ නීතියක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි දැනට හදිසියේ මේ පහළ සිට එන එවැනි ව්‍යුහගත වීමක්. ඒ කියන්නේ අරගලේ හැමදාම ගෝල් ෆිස් එකේ තියෙන්න බෑ. අරගලය ජනතාවගේ සංවිධාන බලයක් බවට පත් වෙනවා. ඒතකොට අරගල කරුවන් කියනවා අරගල කරුවන් සමග නෛතික බැඳීමක් ඇති කරගන්න ඕනේ කියලා. එතකොට දැන් පැහැදිලිවම. එතකොට අන්නේ ඒ බලය දැනට ආරම්භ කරන්න වෙනවා. ඒ නිසා ආරම්භ කරන්න වෙන්නේ කොතනින්ද? ඒ කවුන්සිලේ මූලික පදනම තමයි අරගලයත් එක්කම ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ කොයි ආණ්ඩුව ආවත් ඒකේ පාලනය ගුණරත්නම්ගේ අතට ගන්න හදන්නේ නැහැ. ඒක ඇත්තටම එන්ඩෝවේ අතට ගන්න හදන්නේ නැහැ. ඒක ගුණරත්නම්ගේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂ නෙවෙයි. අනිවාර්යෙන් මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරන මුට්ටු සමිති, ගොවි සමිති, ඒ වගේම නීතිඥ සංගම්, වෛද්‍යවරුන්ගේ වෘත්තීය වේදීන්ගේ සංගම්, ඔබ වැනි මාධ්‍ය වේදීන්ගේ සංගම්, කලාකරුවන්ගේ සංගම් මේ සියල්ලම ඒකාබද්ධ කරගත්තු මේ සියල්ලත් එක්ක මේ වැඩපිළිවෙල සාකච්ඡා කරලා මේ ඉදිරියේදී මාස 6කින් අවුරුද්දකින් කරන්න ඕන අලුත් ව්‍යවස්ථාවක් ගැනීම සඳහා ජනමත විචාරණයක් දක්වා යන මේ වැඩපිළිවෙල එකඟ වෙන පිරිස් එක්ක හැදෙන ජාතික කවුන්සිලය ඒ කවුන්සිලයත් එක්ක මේ හැදෙන తాවකාලික ආණ්ඩුව සම්මුතිගත වෙන්න ඕන. අපි අවසන් කරමු ගුණරත්නම් සහෝදරයා වෙන මම ඔබ හමු වෙන පළවෙනි අවස්ථාවත් මේක නෙමෙයි දෙවෙනි අවස්ථාවත් මේක නෙමෙයි අනිවාර්යෙන්ම ඔබ දන්නවා මේක අපි අවසන් හමුවක් නෙමෙයි කියන එක. හැබැයි වෙනදට වඩා ලොකු සැකයකින් මම ඔබ සමග සාකච්ඡාව අවසන් කරන්නේ
ඔබ කුප්‍රකට සැලසුම් කරුවෙක් බව නැවතමා කියනවා. ඒ කියන්නේ ඔබ කවුරුන් හෝ විසින් ජාත්‍යන්තරයක් විසින් ප්ලාන් කරපු චරිතයක්. ඒ කියන්නේ අරගලය පටන් ගන්නේ දැන් මිසක් අවරගලය අවසන් යයි විශ්වාස කරන්න බෑ. රට ඇෆ්ගනිස්තානයක් කරන්න, රට ලිබියාවක් කරන්න, රට ඊජිප්තුවක් කරන්න, රට සෝමාලියාවක් කරන කොන්ට්‍රැක්ට් එක ඔබට බාර දුන්නේ කවුද? රට සෝමාලියාවක් කරපු, රට ලිබියාවක් කරපු, රට විශාලාවක් බවට පත් කරපු රාජපක්ෂ පාලනය මේ රටේ 74 වසරක දුර්දාන්ත පාලනය අවසන් විය යුතුයි. ඒ නිසා ඔබ කිව්වා වගේම ජාත්‍යන්තරය ගැන කියද්දී මම අංක 1ටම ජාත්‍යන්තරවාදියෙක්. මම ලාංකිකයෙක්, ඒ වගේම මම ජාත්‍යන්තරවාදියෙක්. ඒ නිසා ඔබ දන්නවා අපි පෙරටුගාමී සමාජ පක්ෂයේ අපේ ඉන්න සහෝදරී සහෝදර සියලු දෙනාමත් රටේ වාමාංශික සියලු දෙනාමත් ජාත්‍යන්තරවාදීන්. ඒ නිසා අපි ඉන්දියාවද ලෝකේ පුරා විසිරලා ඉන්න සියලුම වැඩ කරන ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ ජාත්‍යන්තරවාදී ඉස්සරහට ගේන්න ඕන. ඒ නිසා ඔබ කිව්වා හරි. අරගලය ආරම්භ වුණා විතරයි. අරගලය ජනතා බලය ස්ථාවර ජනතා බලයක් බවට පත් වෙන පාර්ලිමේන්තුව ඇතුලේ වෙන බලයක් තියෙන ඒ අතරෙම එළිය වෙන ජනතා බලයක් අඛණ්ඩව ෆන්ක්ෂන් වෙන අඛණ්ඩව ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී තත්වයකට සමාජයේ තල්ලු කර ගැනීම සඳහා වෙච්ච අරගලය මෙතෙන් පටන් ඉදිරියට ඇදෙනවා. මේකේ මූලික හැඩතල අරගල කරුවන්ට විටින් විට ලියා දුන්නේ ඔබ. අරගලේ නිරත විශාල පිරිසින මොකද එහෙම වුණොත් සමුදුස මේක අරගලකරුවන්ට කරන ලොකු විවේචනයක් වෙනවා. මොකද අරගලේ නියුතු සහෝදර සහෝදරයන් මේ තරුණ තරුණියන් විශාල කැපකිරීම කරමින් රැකියා අතහැරමින් රැකියා දාලාවිල්ලා උන් දැවැන්ත කැපකිරීම කරමින් මේ අරගලය තුල නිකම්ම වෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම සාමූහිකව තමයි මේ අරගලය තුල කටයුතුනේ. ඒ වගේම මේ අරගලේ නැවතත් මම කියන්නේ කොයි වෙලාවකවත් මේ අරගලේ සක්‍රීය දායකත්වය සහ ඒකේ අවශ්‍ය ඕනම කැපකිරීමක් කරමින් අරගලය තුල නිමග්න වීමේ වකීම අපි ගන්නවා. වගේම මේ අරගලය මුළුමනින්ම ජනතාවගේ අරගලයක්. මුළුමනින්ම ජනතාවට තමයි මේකේ අයිතිය හිමි වෙන්න ඕනේ. ඒ අයිතිය සංවිධානාත්මකව කොහොමද ශක්තිමත් තැනකට ගෙනියන්නේ කියන එක සම්බන්ධයෙන් අපි දැවැන්ත මැදිහත් වීමක් අවසන් කෙටි දෙයක්. මුළු ආරක්ෂක බලමුළු තර කරලා තියෙද්දී ජනාධිපති මන්දිරය වටා අරත්සා විශාල සන්නද්ධ ප්‍රමාණයක් සිටියේදී පාලනයෙන් ගිලිහුණාද මේසා විශාල ජනගංගාවක් ඉදිරි? එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාව මේ පාලනයෙන් මේක අතහැරියද? උන් අරගලය සමග හදවතින් එකතු වුණාද? භෞතිකව කීප දෙනෙක් එකතු වෙනවා අපි දැක්කා. මොකක්ද ඔබ විග්‍රහ කරන විදිය? කෙටි පිළිතුරක්. ඔව්. ඇත්තටම ගත්තොත් ජනතා අරගල සහ ජනතා බලය කියන එක සම්බන්ධව අපි හැම වෙලේම පොත්වලින් ඉගෙන ගත්තට ඒක ප්‍රායෝගිකව මහපාරට ආවයන් පස්සේ තමයි අපි ඒක අත්දකින්නේ. ඒ නිසා අපි හිතනවා සෑම සියලු කෙනෙක්ම ආරක්ෂකයන්ස් විතරක් නෙවෙයි දේශපාලඥයෝ ආණ්ඩු කරපු අය මේ සියලු දෙනා මේ ජනතා බලය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා. ඒක තමයි මෙතන තියෙන පළවෙනි කාරණය. නිසා තමයි මෙතරම් සන්නද්ධ බලයක් තියෙන තැනක පවා මේ ජන බලය කොහොමද ජයග්‍රහණය කරන්න කියන අත්දැකීම අපි ලබා ගන්නවා. ඒ කියන්නේ ආරක්ෂක අංශ අරගල කරුවන් සමග එකතු වුණා. නෑ අපි එහෙමම කියන්නේ නෑ. ආරක්ෂක අංශ වල ඉන්න බහුතරයක් දෙන අපි දන්නවා ස්ථීරෝම් පොලිසිය හමුදාවේ ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් සැදුම්ලත් මේ අතිමහත් බහුතරය අනිවාර්යෙන් මේ අරගලයේ දේශපාලන අරමුණුත් එක්ක ප්‍රතිවිරෝධී නෑ. ඔවුන්ගේ ගෙදර කුස්සිය, ඔවුන්ගේ දරුවන්ගේ, ඔවුන්ගේ ගෙවල් වලට ගියහම බිරින්දෑවරුන්ගේ, ඔවුන්ගේ පොකට් එකේ තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා ඔවුන් රැකියාවක් කරනවා. නමුත් ඔවුන් මේ අරගලයේ දේශපාලන අභිලාෂයන් එක්ක ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් නැහැ. ඒකත් මේකේ ප්‍රධාන සාධකයක්. බොහොමත්ම ස්තුතියි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාත් සමග අපි අරගලෙන් පසු තත්ත්වය ගැන සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සමුදිත.